සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ලංකාවාසී අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයේ විවර කර දුන්නු අපගේ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අපි හැම දිනාටම වාසනාව ලැබුණා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්නට. පින්වත්නි, ඒක අපේ ජීවිතවලට ලැබිච්ච ලොකු භාග්‍යයක්. ඒ භාග්‍ය අපට උදා කරලා දුන්නේ මේ ලංකා භූමියට වැඩම කොට වදාළ ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් තමයි අපට ඒ දුර්ලභ වාසනාව උදා කරලා දුන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත ඒ මිහිරි සීසත් ධර්මයේ ලංකාවාසී සියලු දෙනාට ඒ ධර්මයේ බෙදා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීමත් එක්ක උන්වහන්සේ මේ ලංකා භූමිය තුල බුද්ධ ශාසනයේ පින්වත්නි පිහිටුවා වදාලා. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ ලංකාවේ පිහිටුවා වදාළට පස්සේ පින්වත්නි මේ ලංකාව සුන්දර පින් බිමක් බවට පත් වුණා. මේ ලංකා දීපය මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගෙන් පිරී ගිය සොඳුරු මිනිසුන් සිටින, එවැගේම වාසනාවන්ත මිනිසුන් සිටින රටක් බවට මේ රට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරලා පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ සීසත් ධර්මයේ අපට දායාද කළා. මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලා පිම්බිමට පින්වත්නි පළමුවෙන්ම වැඩම කරලා මෙහි මිහිතලපේ පාලනය කරපු දේවානම් පියතිස්ස රජතුමා තෙරුවන් සරණ තුල
පිහිටවලා ඒ දේවානම්පියතිස්ස රජතුමාට ධර්මයේ දේශනා කළා. වදාළ ධර්ම දේශනාව තමයි චූලහත්තිපදෝපම සූත්‍රය. ඒ සූත්‍රයෙන් පටන් ගත්ත මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාදීපේ වාසය කළ ඒ පින්වන්ත මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එකින් එක ඒ සූත්‍ර දේශනා, ඒ ධර්මය, ඒ වගේ මේ විනය මේ ලංකාවේ වාසය කළ ඒ මිනිසුන්ට කියලා දුන්නා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරලා ඉස්සෙල්ලාම දේශනා කළේ ඔබ දන්නවා දැන් චූලහත්තිපදෝපම සූත්‍රය. ඒ දේශනාව ශ්‍රවණය කරපු දේවානම්පියතිස්ස රජතුමා තෙරුවන් සරණ තුල පිහිටියා. තෙරුවන් සරණ තුල පිහිටලා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රාජමාලිගාවට වැඩම කරලා ඉවර වෙලා පින්වත්නි මේ විමාන වස්තු, පේත වස්තු වලින් ධර්මයේ දේශනා කළා. විමාන වස්තු, පේත වස්තු වලින් ධර්මයේ දේශනා කරලා එදාම සත්‍ය සංයුත්තෙන් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ සත්‍ය සංයුත්තේ ඒ දේශනා ශ්‍රවණය කළපු මහානාග කියන යුවරජතුමාගේ බිසවවන අනුලා දේවිය ඇතුළු 500ක් දෙනා පින්වත්නි සෝහන් ඵලයට පත් වුණා. ඔබ දැන් ශ්‍රවණය කරමින් ඉන්නේ, දැන් ඔබ විමාන වස්තු දේශනා ඔබ ශ්‍රවණය කළා. ඒ වගේම සත්‍ය සංයුත්තේ වර්ග 11කින් යුක්තයි. ඒ වර්ග 11න් ඔබ වර්ග දෙකක් දැනට ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි සමාධි වර්ගයත් ධම්මචක්ක පවත්තන වර්ගයත් ඔබ ඉගෙන ගනිමින් ඔබ ඉගෙන ගත්තා. අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ දේශනා කරපු ඒ සත්‍ය සංයුත්තේ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ සත්‍ය සංයුත්තේ පින්වත්නි තුන්වෙනි වර්ගයේ කෝටිගාම වර්ගයේ තමයි අද ඔබට ශ්‍රවණය කරන්නට මේ වාසනාව ලැබෙන්නේ. පින්වත්නි, මේ කෝටිගාම සංයුත්තේ සූත්‍ර දේශනා, කෝටිගාම වර්ගයේ සූත්‍ර දේශනා 10ක් අඩංගු වෙනවා. පළවෙනි දේශනාව තමයි කෝටිගාම සූත්‍රය. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වජ්ජි කියන ජනපදයේ කෝටිගාමෙහි තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. අමතලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන් මාහටත් ඔබහටත් මේසා අති දීර්ඝ වූ කාලයේ මේ සසරේ ඇවිදිමින් යන්න සිද්ධ වුණා. සැරිසරා යන්නට සිද්ධ වුණා. ඒ කවර ආර්ය සත්‍යයක් අවබෝධ නොකිරීමෙන්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන් මාහටත් ඔබහටත් මේසා අති දීර්ඝ වූ කාලයේ සසරේ ඇවිදින්නට සිද්ධ වුණා. සැරිසරා යන්නට සිද්ධ වුණා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන්, ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන් මාහටත් ඔබහටත් මේ දීර්ඝ සංසාර ගමනේ ඇවිදගෙන යන්නට, සැරිසරා යන්නට සිද්ධ වුණා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන් මාහටත් ඔබහටත්
මේ දීර්ඝ සංසාර ගමනේ ඇවිද යන්නට සැරිසරා යන්නට සිද්ධ වුණා. දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ නොකිරීම හේතුවෙන් මේ සහ දීර්ඝ සංසාර ගමනේ මේ ඇවිදගෙන යන්නට සැරිසරා යන්නට සිද්ධ වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි, ඔබ මම අපි හැමදිනාම මේ ගෙවාගෙන ඉන්න සංසාර ගමන ඊ타ත්ම කටුක සංසාර ගමනක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහකෝටි ඉන්න පඤ්ඤායති. පින්වත්නි, මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. උන්වහන්සේ වදාලා අවිජ්ජා නීවරණානං සත්තා සංයෝජනානං සන්දාවතං සංසරතං. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සත්‍යයා මේ සසර ගමන යන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවට බැඳිලා තමයි මේ සත්‍යයා මේ සහ දීර්ඝ සසර ගමනක් ඉපදී මෙරි යන්නේ. මේ සසර ගමන තුල මේ සරිසරා යන මේ සත්‍යයා විටක පින්වත්නි දුගති ලෝකවල උපදිනවා. විටක සුගති ලෝකවල උපදිනවා. මේ විදිහට සුගති දුගති ලෝකවල ඉපදෙමින් තමයි මේ සසර ගමන යන්නේ. මේ සසර ගමන යන මේ සත්‍යයා මහගෙදර බවට පත් කරගෙන ඉන්නේ පින්වත්නි සතර අපාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ සතර අපාය මහගෙදර කරගත්තු මේ සත්‍යයා පින්වත්නි මේ සසර සැරිසරාගෙන යනකොට උන්වහන්සේ වදාලා අපිට ලැබිච්ච අම්මල ගණන මෙතකයි කියලා සීමා කරන්න බෑ කිව්වා. හරියට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මුළු දඹදිව් තලයේම තියෙන ගස් කොළන් කපනවා කියනවා. කපලා අඟල් 4 කෑලි වලට වෙන් කරනවා කියනවා. මේ අඟල් 4 කෑලි වලට කපා වෙන් කරනවා කියනවා. මේ මගේ අම්මා, මේ මගේ අම්මගේ අම්මා, මේ විදිහට වෙන් කරනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අපිට ලැබිච්ච අම්මල ගණන අවසන් වෙන්නේ නැහැ කියනවා. අර ගස් කොළන් අවසන් වෙලා යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා අපට කොයිතරම් පියවරු ලැබුණාද කියලා කියන්නේ උන්වහන්සේ වදාලා මේ මහා පොළවේ තියෙන මේ පස් වෙරළු ගෙඩි තරම් ප්‍රමාණයට ගුලි කර වෙන් කරනවා. මේ මගේ තාත්තා, මේ මගේ තාත්තගේ තාත්තා, මේ විදිහට වෙන් කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා පොළවේ තියෙන පස් අවසන් වෙලා යනවා කියනවා. නමුත් අපට ලැබිච්ච තාත්තල ගණන අවසන් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම අපි මේ සසරේ යද්දී අපේ අම්මා නැති වෙනකොට, තාත්තා නැති වෙනකොට, සහෝදර සහෝදරිය නැති වෙනකොට, ඒ වගේම මේ පියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනකොට, අප්‍රියන් හා එක් වෙන්න සිද්ධ වෙනකොට, යහළු මිත්‍රාදීන් නැති වෙද්දී, ඥාතීන් නැති වෙද්දී, මේ අමනාපයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙද්දී හඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා අපි මේ සසර ගමන යද්දී පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා මේ එක කල්පයක් තුලදී මේ සත්‍යයාගේ මේ ඇටකොටු දිරලා පොළවේ පස් බවට පත්ුන් නැත්තම් වේපුල්ල පර්වතයේ වගේ විශාල කන්දක් ගොඩ ගහන්න පුළුවන් කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා අපි බීපු කිරි ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඉතින් පින්වත්නි මේ වගේ සසර ගමනක තමයි අපි හැමදිනාම මේ ගෙවාගෙන යන්නේ. මේ සසර ගමන යන අපි විටක නිරේ උපදිනවා. විටක තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර උපදිනවා. විටක പ്രേත ලෝකේ പ്രേතයන් අතර උපදිනවා. විටක නිරේ නිරිසත්‍ය වෙලා උපදිනවා. විටක මනුස්ස ලෝකේ, විටක දිව්‍ය ලෝකේ උපදිනවා. පින්වත්නි මේ වගේ අපි
මේ සුගති දුගති ලෝකවල ඉපදෙමින් මේ සසර අපි ගෙවාගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීම නිසා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරනවා මහණෙනි මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ මේ කරන ලද්දේය නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය. මහණෙනි මේ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන ලද්දේය නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය. දුකේ නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන ලද්දේය නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය. එනිසා මහණෙනි මේ භව තෘෂ්ණාව මුලින්ම සිඳන ලද්දේය භව රැහැන සේ කරන ලද්දේය. දැන් නැවත නැවත මේ භවයක් නැත්තේය. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සුගතයන් වහන්සේ යලිත් මේ විදිහට වදාලා සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් ඒ සැටියෙන්ම නොදැනීම නිසා හේතුවෙන් මේ සත්‍යයා අති දීර්ඝ කාලයක් මේ සත්‍යයා මේ සංසාරේ සැරිසරාගෙන යන්නට සිද්ධ වෙනවා. මේ ආර්ය සත්‍ය භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් භාග්‍යතුන් වහන්සේ එතන හිටපු ශ්‍රාවකේනුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මේ භව රැහැන් මුලින්ම සිඳලා දැම්ම කියනවා. දුකේ මුහුලේ සිඳලා දැම්ම කියනවා. උන්වහන්සේලාට දැන් නැවත කිසි භවයක් නැත්තේය කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. එතකොට ඔබ දැන් ඉගෙන ගත්තා මේ සත්‍ය සංයුත්තේට අයිති මේ කෝටිගාම වර්ගයේ සඳහන් වෙන කෝටිගාම කියන සූත්‍රය ඔබ දැන් ඉගෙන ගත්තා. ඒ වගේම පින්වත්නි තව සූත්‍රයක් තියෙනවා ဒုတိ ය කෝටිගාම සූත්‍රය කියලා. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි යම්කිසි සමණයෝ වෙත්වා බ්‍රහ්මණයෝ වෙත්වා මේ දුකයි ඒ සැටියෙන්ම නොදනිද්ද මේ දුකේ හට ගැනීම මේ දුක නිරුද්ධ වීම මේ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවයි කියලා ඒ හැටියෙන්ම නොදනිද්ද මහන්නි ඒ සමණයෝ වෙත්වා බ්‍රහ්මණයෝ වෙත්වා සමණයන් අතර සමණයෝ යයි කියලා සම්මත වෙන්නේ කියනවා. ඒ වගේම බ්‍රහ්මණයන් අතර බ්‍රහ්මණී කියලා සම්මත වෙන්නේ කියනවා. ඒ ආයුෂ්මත්වරු වනහයි සමණයන් භවයේ අර්ථය හෝ බ්‍රහ්මණ භවයේ අර්ථය හෝ මේ ජීවිතේම සිය විශිෂ්ට ඥානී දැක සාක්ෂාත් කොට පැමිණ වාසය නොකරති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි යම්කිසි සමණෙක් වෙත්වා බ්‍රහ්මණෙක් වෙත්වා මේ දුකය කියලා මේ තමයි දුකේ හට ගැනීම මේ තමයි දුක නිරුද්ධ වීම මේ තමයි දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව කියලා ඒ හැටියෙන්ම දැනගනිද්ද භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ ශ්‍රමණයෝ වෙත්වා බ්‍රහ්මණයෝ වෙත්වා බ්‍රහ්මණයන් අතර බ්‍රහ්මණයයි සම්මත වෙනවා කියනවා. ඒ වගේම ශ්‍රමණයන් අතර ශ්‍රමණයයි සම්මත වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආයස්මතුන් වරහි ශ්‍රමණ භවයේ අර්ථයත් බ්‍රහ්මණ භවයේ අර්ථයත් මේ ජීවිතේම සිය විශිෂ්ට ඥාණයෙන් දැක සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ දේශනායි වදාරනවා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ඊට පස්සේ සුගතයන් වහන්සේ ආයේ මේ විදිහට දේශනා කරනවා. යම් කෙනෙක් දුක අවබෝධ කර නොගනිද්ද දුකේ හට ගැනීම අවබෝධ කර නොගනිද්ද යම් තැනක මේ සියලු දුක් ඉතිරි නැතුව නිරුද්ධ වේ නම් ඒද අවබෝධ කර නොගනිද්ද දුක සංසිද්ධ වීම පිණිස පවතින මාර්ගයත් අවබෝධ නොකරයිද ඔහු චිත්ත විමුක්තියෙන් හීනයයි කියනවා. ඒ වගේම ප්‍රඥා විමුක්තියනුත් ඒ අය තොරයි කියනවා.
ඔවුන් දුක අවසන් කිරීමට සුදුසු වෙන්නේ නැහැ කියනවා. ඔවුන් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒකාන්තයෙන්ම ඉපදීම ජරාවට පැත්වීමටත් ඔවුන් පැමිණෙනවා කියනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ දුක අවබෝධ කරගන්නවා නම් දුකෙන් හට ගැනීම, දුක නිරුද්ධ වීම, දුක සංසිඳවන මාර්ගය අවබෝධ කරගන්නවා නම් ආන්න ඒ අයයි කියනවා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියනුත් යුක්ත වෙන්නේ. ආන්න ඒ අය තමයි කියනවා මේ සියලු දුක් අවසන් කිරීමට සුදුස්සම් බවට පත් වෙන්නේ. ඔවුන් තමයි කියනවා මේ ඉපදීමත් ජරාවට පත්වීමටත් නොපැමිණ වාසය කරන්නේ ආන්නේ ඒ සමණයන් බ්‍රහ්මණයන් කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ පෙන්වලා දෙනවා. එනම් පින්වත්නි, කෙනෙක් සැබෑම සමණෙක් බවට පත් වෙන්නේ, සැබෑම බ්‍රහ්මණෙක් බවට පත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම තුළින්. පින්වත්නි, අපිට තියෙන එකම සැනසීම, අපිට තියෙන එකම මේ පිහිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එකමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාව ඒ විදිහට පෙන්වලා දුන්නා. දැන් ඔබ සූත්‍ර දේශනා දෙකක් ශ්‍රවණය කළා. ඊළඟ සූත්‍රයේ තමයි පින්වත්නි උන්වහන්සේ දේශනා කළ අභිසම්බුද්ධ සූත්‍රය කියලා දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළී සවැත් නුවරදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් මේ කවරේද? භාග්‍යතුන් වහන්සේ වදාලා දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මහන්නි, මේ තමයි කියනවා සතරක් වූ ආර්ය සත්‍යයන් කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කළ හේයින් තථාගත තෙමේ අරහත් සම්මා සම්බුද්ධයයි කියනු ලැබේ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තු නිසා. උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරපු නිසා. එනිසා පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එහි මහණෙනි, මේ දුකයි අවබෝධ කර ගැනීම පිණිස වීරිය කළ යුතුයි කියනවා. මේ දුකේ හට ගැනීම, මේ දුකේ නැතිවීම, මේ දුක නැතිවන්නා වූ මාර්ගය කියලා අවබෝධ කරගන්න වීරිය කරන්න කියනවා. එතකොට මේ දේශනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, භාග්‍යතුන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මේන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ විශේෂ කොට අවබෝධ කරගත්තු නිසා තමයි භාග්‍යතුන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතකොට දැන් ඔබ සූත්‍ර දේශනා 3ක් මේ කෝටිගාම වරකින් ඔබ ඉගෙන ගත්තා. ඊළඟ දේශනාව තමයි පින්වත්නි අරහන්ත සූත්‍රය. මේ අරහන්ත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ ගැන වදාළ දේශනාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා, මහණෙනි, අතීතේ යම්කිසි අරහත් සම්මා සම්බුද්ධවරු වැඩ සිටියද ඒ බුදුරජාණන් වහන්සේලා, ඒ බුදුවරු ඒ වූ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කළාහුද ඒ සියලු බුදුරජාණන් වහන්සේලා සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කළා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මාන්නි, අනාගතේ යම්කිසි අරහත් සම්මා සම්බුදුවරු ඒ වූ මේ සැටියෙන්ම විශේෂ කොට අවබෝධ කරන්නාහුද ඒ සියලු බුදුවරු සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කරන්නාහ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශනා කරනවා, මහණෙනි, මෙකල්ලි, ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ යම්කිසි අරහත් සම්මා සම්බුද්ධවරු
ඒ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කරන්නා වූද ඒ සියලු බුදුවරු සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ හැටියෙන්ම විශේෂ කොට අවබෝධ කරති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එනම් පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විශේෂ කොට අවබෝධ කරන්නේ ඒ අතීතයේ වැඩ සිටිය යම්තාක් සම්මා සම්බුදුවරු සිටිද්ද, ඒ වගේම අනාගතයේ ලෝකේ යම්තාක් සම්මා සම්බුදුවරු පහළ වෙද්ද, ඒ වගේම මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඇද්ද, ඒ සියලු බුදුරජාණන් වහන්සේලා විශේෂ කොට අවබෝධ කරගත්තේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කවර චතුරාර්ය සත්‍ය ධර්මයක්ද? දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතීත කාලයේ යම්කිසි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම අනාගතයේ පහළ වෙන, වර්තමානයේ මේ පහළ වෙච්ච, මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච මේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ විශේෂ කොට අවබෝධ කරගත්තේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, එනිසා මහණෙනි, ඔබත් මේ දුකයි, මේ දුකේ හට ගැනීමයි, මේ දුකේ නිරුද්ධ වීමයි, මේ දුක නිරුද්ධ වන්නා වූ මාර්ගයයි කියලා අවබෝධ කිරීම පිණිස වීරිය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාව අවසන් කරනවා. එතකොට දැන් ඔබ දේශනා 4ක් ඉගෙන ගත්තා. ඊළඟ දේශනාව තමයි පින්වත්නි මේකේ සඳහන් වෙන ආසවක්කය සූත්‍රයේ ආශ්‍රවයන් සේවීම ගැන වදාළ දෙසුම. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම දන්න කෙනාට, ඒ වගේම දකින කෙනා තුලයි ආශ්‍රවයන් සේවීම කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. නොදන්න කෙනා තුල නොවේ කියනවා, නොදකින කෙනා තුල නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණනි, කුමක් දන්න කෙනා තුලද, කුමක් දකින කෙනා තුලද ආශ්‍රවයන් සේවෙන්නේ? පින්වත්නි, අපි මේ සසරේ ඉන්නේ ආශ්‍රව නිසා. අපේ හිතේ පල් වෙච්ච මේ ආශ්‍රවයන් තියෙනවා. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මේ ආශ්‍රව නිසායි අපි මේ සසරේ, අපි මේ දීර්ඝ සසර ගමනක් එන්නේ. අපි අනාගතයේ සසරට ආපහු වැටෙනවා නම්, ආයිමත් ඉපදී යනවා නම්, ඒකට හේතුව තමයි අපි තුල මේ ආශ්‍රව තිබීම. ඉතින් අරහත්ත්වයට එක්ක තමයි මේ ආශ්‍රයන් සේවෙලා යන්නේ. ඉතින් පින්වත්නි, ආශ්‍රයන් සේවෙන්නේ කා තුලද? දන්න කෙනා තුල, දකින කෙනා තුල. කුමක් දකින කෙනා තුලද? භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ දුක, මේ දුකේ හට ගැනීම, මේ දුක නැතිවීම, මේ දුක නැතිවන්නා වූ ප්‍රතිපදාවයි කියලා දන්න කෙනා තුල, දකින කෙනා තුලයි ආශ්‍රවයන් සේවෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුල පෙන්වලා දෙනවා. එනම් පින්වත්නි, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන කෙනා තුල තමයි ආශ්‍රයන් සේවෙන්නේ. යම්කිසි කෙනෙක් දුක අවබෝධ කරගත්තොත්, දුකේ හට ගැනීම අවබෝධ කරගත්තොත්, දුක නැතිවීම අවබෝධ කරගත්තොත්, දුක නැතිවන්නා වූ මාර්ගය අවබෝධ කරොත්, ආන්‍යයට මේ ආශ්‍රයන් අවබෝධ වෙනවා. මේ තමයි ආශ්‍රව. ආශ්‍රව හටගන්නේ මේමයි. ආශ්‍රව නැති වෙන්නේ මෙහිමයි. ආශ්‍රව නැතිවෙන මාර්ගය මේකයි කියලා අවබෝධ කරගෙන එයා තමන් තුළ තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවයන් දුරු කරලා ආසවක්කේ ඥානි උපදවාගෙන මේ ඉපදෙන මැරෙන සසරින් ඈතර වෙනවා. භව රැහන් සිදලා දානවා. මේ උපාදාන සේ කරලා දානවා. අවිද්‍යාව නසනවා.
තණ්හාව නැත්තටම නැති කරලා දාලා සියලු දුකින් නිදහස් වෙනවා. එනම් පින්වත්නි, ආශ්‍රවයන් සෙවෙන්නේ දන්න කෙනා තුල, දකින්න කෙනා තුල, ඒ තමයි චතුරාර්ය සත්‍ය දන්න දකින්න කෙනා තුලයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වලා දෙනවා, මහණෙනි, මේ දුකයි අවබෝධ කරගන්න, මේ දුකේ හට ගැනීම, මේ දුක නැතිවීම, මේ දුක නැතිවන්නා වූ මාර්ගයයි කියලා අවබෝධ කර ගැනීම පිණිස වීරිය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. දැන් අපි දේශනා 5ක් ඉගෙන ගත්තා. 6 වෙනි දේශනාව තමයි පින්වත්නි මිත්‍ර සූත්‍රය. මිත්‍රයන් ගැන වදාළ දෙසුබ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබ යම් පිරිසකට අනුකම්පා කරනවාද, යම් පිරිසකට ඔබ සවන් දී යුතුයයි, යම් පිරිසක් ඔබට සවන් දී යුතුයයි සිතද්ද, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීන් වෙත්වා, ලේ ඥාතීන් වෙත්වා, මහන්නි, ඔබ විසින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම ඒ සිව් හැටියෙම අවබෝධ කර ගැනීම පිණිස සමාදන් කර යුතුයි කියනවා. යොමු කරවිය යුතුයි කියනවා. පිහිටවිය යුතුයි කියනවා. ඒ කවර මේ සතර ධර්මයන් පිළිබඳවද? මේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේන්න මේ ආර්ය සත්‍ය තුළ සමාදන් කරවන්න කියනවා. ඒ වගේම පිහිටවන්න කියනවා. ඒ වගේම යොමු කරවන්න කියනවා. යම්කිසි යහළුවන්ට, හිත මිත්‍රාදීන්ට අනුකම්පා කරනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, යම්කිසි පිරිසකට අනුකම්පා කරනවද, යම් පිරිසක් ඔබට සවන් දී යුතුයයි සිතනවාද, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතින් වෙත්වා, ලේ ඥාතින් වෙත්වා, මහන්නි, ඔබ විසින් ඔවුන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස සමාදන් කරවන්න කියනවා. පිහිටවන්ට කියනවා. යොමු කරවන්න කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ වදාලා, මහණෙනි, ඒ නිසා මේ දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුක නැතිවීම, මේ තමයි දුක නැතිවන්නා වූ මාර්ගය කියලා අවබෝධ කර ගැනීම පිණිස වීරිය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවත් අවසන් කරනවා. එනිසා පින්වත්නි, මේ දේශනාව තුළින් අපට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නේ, අපි යම්කිසි කෙනෙකුට අනුකම්පා කරනවා නම්, අපි යම්කිසි කෙනෙකුට හිතයිසී නම්, ඒ කෙනා සමාදන් කරවිය යුත්තේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමටමයි. මොකද එයාගේ මේ කෙනෙකුට පිහිට පිණිස පවතින්නේ, රැකවරණයේ පිණිස පවතින්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමමයි. එනිසා පින්වත්නි, අපි යම්කිසි කෙනෙකුට ආදරේ නම්, අපි යම්කිසි කෙනෙකුට කැමති නම්, අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන ලෙන්ගතුකමක් තියෙනවා නම්, අපි කළ යුත්තේ ඒ අය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න තුලම සමාදන් කරවන එක, ඒ තුලම පිහිටවන එක. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මිත්‍ර සූත්‍රය අවසන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වලා දෙනවා තත සූත්‍රයේ සත්‍ය ගැන වදාළ දෙසුබ. මේකේ දේශනා කරනවා, මහණෙනි, මේ සතරක් වූ ආර්ය සත්‍යය, ඒ කවර සතරක්දයත් මේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍යයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වලා දෙනවා, මහණෙනි, මේවනාහි සතරක් වූ ආර්ය සත්‍යයන්. ඒ සත්‍යෝ භාග්‍යතුන් වහන්සේ වදාලා, ඒවා අසත්‍ය බවට පත් නොවේ කියනවා. වෙනස් බවට පත් නොවේ කියනවා. ඒයින් මහණෙනි, මේවට ආර්ය සත්‍ය කියලා කියනු ලැබේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, එනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා කියන්නේ ලෝකේ කිසිම දාක වෙනස් වෙන්නේ නැති දෙයක්.
පින්වත්නි අපි මේ ලෝකේ දන්නවා හැමදේම විනාශ වෙලා යනවා. මේ සත්‍යයන් හැම කෙනෙක්ම නැති වෙලා යනවා. මේ ලෝකයේ තියෙන භෞතික තියෙන සියලු දේවල් විනාශ වෙලා යනවා. මේ අපි දන්නවා බුද්ධ දේශනා තුළින් අපි අහලා තියෙනවා මේ පෘථිවිය පවා ඉරවල් 7ක් පායලා මේ පෘථිවිය පවා ගිනිගෙන අළු වෙලා යනවා කියලා. මේ තියෙන සතර මහා සාගර මේවා සිදිලා යන දවසක් එනවා. මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. මේ ලස්සනට තියෙන දියැලි, කඳු, ගංගා, ලෝකයේ තියෙන ලස්සන තැන්, අමිහිරි තැන්, කටුක තැන් මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. මේ සත්‍යයන් හැම දිනෙකම නැති වෙලා යනවා. හැබැයි පින්වත්නි මේ දේවල් වෙනස් වුණා කියලා මේ චතුරාර්ය සත්‍ය කියන එක වෙනස් වෙන්නේ නැහැ. පින්වත්නි අතීතයේ යම් දුකක් තිබුණද අනාගතයටත් ඒ ස්වභාවයමයි වර්තමානයේටත් ඒ ස්වභාවයමයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ අකාලික මුනිදහමක්. භාග්‍යතුන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්වත්නි ඒක ලෝකේ වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් ලෝකේ කිසිවෙකුට නැහැ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දුක කියලා යමක් පැනෙව්වද? දුකේ හටගන්නේ මෙහිමයි කියලා පැනෙව්වද? දුක නිරුද්ධ වන්නේ මෙහිමයි කියලා පැනෙව්වද? දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය මේකයි කියලා පැනෙව්වද? ආන්නේක ලෝකේ කිසිවෙකුට වෙනස් කරන්න බෑ. පින්වත්නි ඒ ආර්ය සත්‍ය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් ඒ ආර්ය සත්‍ය හතර ලෝකේ පවතිනවා. බුදුවරු කරන්නේ ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන දෙවියන්ට මිනිසුන්ට අනුකම්පාවෙන් ඒ ආර්ය සත්‍ය කියලා දෙනවා. ඉතින් පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකේ කිසිම දාක වෙනස් වෙන්නේ නැති වෙනස් ස්වභාවයට පත් කරන්න බැරි ආර්ය සත්‍යයක්. ඒ නිසා තමයි මේ චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස වීරිය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වලා දෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ වදාරනවා ලෝක සූත්‍රය කියලා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරනවා මහණෙනි සතරක් වූ ආර්ය සත්‍යයන් කවරේද? මහණනි මේ දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැතිවන්නා වූ මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ වදාරනවා මහණෙනි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දෙව් මිනිස් සහිත, ඒ වගේම සමනක් බ්‍රහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවතු ලෝකේ තථාගත තෙමේ ආර්ය වෙනවා කියනවා. එයින් මහණෙනි ඒ නිසා ආර්ය සත්‍යෝ කියලා මේවට කියනු ලැබේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වලා දෙනවා. ඒ නිසා පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස වීරිය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සමනක් බ්‍රහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවේ සහිත මේ ලෝකේ තථාගත තෙමේ ආර්ය වෙයි කියලා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට ආර්ය සත්‍ය කියලා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සූත්‍රයේදී අපට පෙන්වලා දුන්නා. දැන් ඔබ මේ විදිහට දේශනා 8ක් ඉගෙන ගත්තා. 9 වෙනි දේශනාව තමයි පින්වත්නි පරිඤ්ඤය සූත්‍රය. පිරිසිඳ දත යුතු දේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දෙසුම. මේකේ දේශනා කරනවා මහණෙනි මේ සතරක් වූ ආර්ය සත්‍යය ඒ කවර සතරක්දයත් මහණනි දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. මහණෙනි මේ
වනාහි සතරක් වූ ආර්ය සත්‍යය. මහන්නේ මේ ආර්ය සත්‍යයන් අතර පිරිසිඳ දැක්ක යුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. ප්‍රහාණය කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. පිගුණ කළ යුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. එනම් පින්වත්නි මේ එක එක ආර්ය සත්‍යයට කළ යුතු දේ තියෙනවා. එනම් මේ දුක නම් වූ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි පිරිසිඳ දැක්ක යුතු ආර්ය සත්‍ය කුමක්ද? මහන්නි දුක්ඛාර සත්‍ය පිරිසිඳ දැක්ක යුතුයි කියනවා. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියනවා. දුක්ඛ නිරෝධාර සත්‍ය සාක්ෂාත් කළ යුතුයි කියනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය වැඩි යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වලා දෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය සත්‍යයට කළ යුතු දේවල් පෙන්වලා දෙනවා. දුක්ඛාර සත්‍ය පිරිසිඳ දැක්ක යුතුයි. අවබෝධ කළ යුතුයි. මේ දුක අවබෝධ කළ යුතු දෙයක්. එතකොට දුකේ හට ගැනීම කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය කියලා කියන්නේ පිගුණ කළ යුතු දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ අපිට පෙන්වලා දුන්නා. එතකොට දැන් ඔබ මේ කෝටිගහම වර්ගයේ සූත්‍ර දේශනා 9ක් දැන් ඔබ ශ්‍රවණය කළා. 10 වෙනි අවසාන සූත්‍රය තමයි ගවම්පති සූත්‍රය. ගවම්පති තෙරණුව වදාළ දෙසම ඒ දවස්වල බොහෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලා චේතිය කියන ජනපදයේ සහජාත කියන භූමියේ වැඩ වාසය කළා. එසමයෙහි පසුබත් කාලයේ පිණ්ඩපාතෙන් වැළකීච්ච මණ්ඩල මහලේ රැස්ව ඒ වාසය කරන බොහෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මේ වගේ කතාවක් හටගත්තා. එවත්නි යම්කිසි යමෙක් වනාහි දුක දකිනම් ඔහු දුකේ හට ගැනීමත් දකි. දුක නිරුද්ධ වීමත් දකි. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවක් දකි කියලා ස්ථවිර භික්ෂුන් වහන්සේලා කතා වුණා. මේ විදිහට මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා මේ විදිහට කීවට පස්සේ ගවම්පති කියන ඒ තෙරණුවන් ඒ ස්ථවිර භික්ෂුන්ට මේ විදිහට පැවසුවා. එවත්නි මේ කාරණේ මම භාග්‍යතුන් වහන්සේ හමුවේ අසන ලද්දේය. මේ භාග්‍යතුන් වහන්සේ හමුවේ මම මේ පිළිගන්නා ලද්දේය. ඒ කුමක්ද? මහණෙනි යමෙක් දුක දකිනම් ඔහු දුකේ හට ගැනීම දකි. ඒ වගේම දුක නිරුද්ධ වීමත් දකි. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවක් දකි. ඒ වගේම යමෙක් දුක හට ගැනීම අවබෝධ කරගන්නවාද යමෙක් දුකේ හට ගැනීම දකින්නවාද ඔහු දුක දකින්නවා කියනවා. දුකේ හට ගැනීම දුකේ නිරුද්ධ වීම දකින්නවා කියනවා. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දකින්නවා කියනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් දුකේ නිරුද්ධ වීම දකිනම් ඔහු දුක දකින්නවා කියනවා. දුකේ හට ගැනීම දකින්නවා කියනවා. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දකින්නවා කියනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දකිනවා නම් ඔහු දුක දකින්නවා කියනවා. දුකේ හට ගැනීම දකින්නවා කියනවා. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දකින්නවා කියනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්වත්නි එක ආර්ය සත්‍යයක් අවබෝධ කළොත් ඔහු අනිත් ආර්ය සත්‍යයනුත් අවබෝධ කරගන්නවා. යමි දුක දැක්කොත් ඔහු දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැතිවන්නා වූ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගන්නවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ගවම්පති සූත්‍රයේ මේ විදිහට අවසන් කරනවා. ඉතින් මේ විදිහට පින්වත්නි කෝටිගහම කියන වර්ගයේ මේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේට අයිති ඒ කෝටිගහම කියන වර්ගයට අයිති සූත්‍ර දේශනාවන් තමයි ඔබට ශ්‍රවණය කරන්න ලැබුණේ. මේ දේශනා පුරාවට පින්වත්නි විස්තර වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. පින්වත්නි අපි
චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න තමයි මේ මහන්සිගත යුත්තේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දුක අවබෝධ කරන්න, දුකෙන් හට ගැනීම අවබෝධ කරන්න, දුක නැතිවීම අවබෝධ කරන්න, දුක නැතිවන්නා වූ මාර්ගය අවබෝධ කරන්න මහන්සි ගන්න කියනවා. එතකොට පින්වත්නි, ඔබ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ඉගෙන ගනිමින් ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට පැමිණිලා පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත ඒ මිහිරි සීසත් ධර්මයේ තමයි මේ ලංකා දීපේ පුරාවටම ප්‍රවර්තනය කළේ, කැරකෙව්වේ. උන්වහන්සේ මහා සිංහෙක් වගේ සිංහනාද කළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන්. ඉතින් පින්වත්නි, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත මේ ලක්වාසී මේ සිංහලයන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. මේ දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුක නැතිවීම, මෙයයි දුක නැතිවන්නා වූ මාර්ගය කියලා අවබෝධ කරගෙන සතර අපා දුකෙන් නිදහස් වුණා. මේ ලක්ෂ සංඛ්‍යාත පිරිස් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ ලෙසින් අවබෝධ කරගෙන ආශ්‍රයන් සේකරලා අරහත්ත්වයට පත් වුණා. මේ ලංකා භූමිතලයේ තුල ඒ සියලු දේ අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ පළමුවෙන්ම එදා රාජමාලිගාවේදී මේ සත්‍ය සංයුත්තේ විස්තර වශයෙන් කියලා දෙනකොට අනුලා දේවිය ඇතුළු පින්වත්නි 500ක් කාන්තාවන් සෝහන් ඵලයටපත් වුණා. ඉතින් පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි ඉගෙනගෙන මනාකොට ඒ චතුරාර්ය සත්‍ය මතක තියාගෙන අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට නුවණින් විමසන්නට ඕන. මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මෙයයි දුක නැතිවීම, මෙයයි දුක නැතිවන්නා වූ මාර්ගය කියලා මනාකොට ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන අපිත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසන්නට ඕන. ඒ නුවණින් විමසන කෙනාට තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙන්නේ. ඉතින් අපිටත් පුළුවන්කම ලැබුණොත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසන්ට අපිටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ චතුරාර්ය සත්‍ය මේ ඉගෙන ගන්න භාග්‍යතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තර ඇතුව මහා සත්‍ය විභංග සූත්‍රයේ, ධම්සක් පැවතුම් සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර ඇතුව මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුක නිරුද්ධ වීම, මේ තමයි දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය කියලා විස්තර කරලා තියෙනවා. සත්‍ය සංයුත්තේ පුරාවටම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් ඔබටත් පින්වත්නි, අපටත් අපි සියලු දෙනාටම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න අපි හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපට කියලා දුන්න ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින දහම් සංදේශයේ පුසුම් සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඉන්දික, අසංකා, විරාජ්, ඉනෝකා, ලානා දියණිය, එවැගේම තුසිත, ඉරෝසි, විසාකා දියණිය, එවැගේම දුඹිදු, වස්සලා, එවැගේම සුකිතා දියණිය, එවැගේම ගයාන්, හංසි, අතුල, චන්දි, පියන්ත, එවැගේම සුධර්මා, එවැගේම සුදීප්ත, එවැගේම සුජීවා, බුද්ධි, දූසි, එවැගේම
කෙනොලි, දියණිය, එවැගේම සමීර, එවැගේම සෙරීන්, ඩයනා, මැතිව්, එවැගේම ජානක, එවැගේම අසී, සායි, එවැගේම ඩෝන්, ඔවීන්, බේත්, සුපුන්, එවැගේම නෙරීසා, සුනිල් සහ ලංකා පතිරණ යන ඒ පින්වත් පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් අපි රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිව්‍ය සීසුරු වර්ධනය කරගනිත්වා. දිව්‍යංග ධාර්මික දිව්‍ය රැකවරණය ආශිර්වාදේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරූ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරූ සියලු පින්වතුන් නමින් එවැගේම උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමියුනා වාසී සීල ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් එවැගේම දුවා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. එවැගේම ඒ පින්වතුන්ගේ පවුල්වල සිටින සියලු දෙනාටමත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හැම දිනාටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සියලු පින්වතුන්ට, ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට, ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන ඒ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.